දැන් අපි යන්න දරුවනේ චාලක රසායනයේ අපහසුම කොටස වැදගත්ම කොටස මේ ගණනය කිරීම ආශ්‍රිත කොටස. දැන් මම මුලින්ම මේ ගානකට එන්න ඉස්සලා චූටි දේවල් ටිකක් කියලා දෙන්නම්. හොඳට බලා ගන්න. අපි ගත්තොත් එහෙම මේ පැත්තේ තියෙනවා ප්‍රතික්‍රියක. මේ ප්‍රතික්‍රියක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා ප්‍රතිඵල. දැන් මම ගත්තොත් එහෙම මේ ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල මේ පැත්තට මම දානවා කාලය. ඒ වගේම මේ අතර මම දානවා මේ අතර අපි දානවා සාන්ද්‍රණය. මේ ප්‍රතික්‍රියකයක් ගත්තොත් පුතේ එන්න කාලය සමග එන්න මේ කාලය සමග ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය අඩු වෙනවා. අඩු වෙලා මේ බිඳුව වෙන්නේ නැහැ. මේක අඩු වෙලා මෙන්න මේ ආකාරයට අඩු වෙලා මෙන්න මේ කාලාක්ෂයට සමාන්තරව යනවා. ප්‍රතිඵලයක් කියන මෙන්න මේක තමයි ප්‍රතික්‍රියකයකට වෙන්නේ. මේ ප්‍රතික්‍රියකයක සාන්ද්‍රණයේ කාලය සමග ක්‍රමානුකූලව අඩු වෙගෙන යනවා. ඒ වගේම තමයි ප්‍රතිඵලයක් ගත්තොත් මේ ප්‍රතිඵලය ආරම්භයේදී නැතුව තිබිලා අවසානයේදී වැඩිපුර සෑදීම සිද්ධ වෙනවා. මේ ප්‍රතිඵල මේ වැඩේ වෙන්නේ කාටද? එන්න ප්‍රතික්‍රියක මොකද වෙන්නේ? ප්‍රතික්‍රියක එන්න අඩු වෙනවා. හැබැයි මේ කාලයත් එක්ක සමාන්තර වෙනවා. මේ තමයි ප්‍රතිඵල. මේ ප්‍රතිඵල සෑදීමත් එක්තරා වෙලාවකදී මේ කාලයට සමාන්තර වෙනවා. ඒ කියන්නේ ප්‍රතිඵල ඇත්තටම සෑදෙන එක නවතිනවා වගේ කියන එක තමයි කියන්නේ. හරි. එහෙනම් එන්න ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය අඩු වෙනවා. ප්‍රතිඵලවල සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය අඩු වෙනවට අපි කියනවා එක්ක ක්ෂය වෙනවා කියලා. ක්ෂය එහෙම නැත්නම් වැය. එක්ක ක්ෂය වෙනවා කියලා කියනවා. එහෙම නැත්නම් වැය වෙනවා කියලා කියනවා. ඒ වගේම මම ප්‍රතිඵල කියන කෙනා ගත්තොත් මේ ප්‍රතිඵල මොකද වෙන්නේ? නිපද වෙනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? සෑදීම. ප්‍රතිඵල නිපද වෙනවා. එහෙම නැත්නම් හැදෙනවා. ප්‍රතික්‍රියක එහෙම ක්ෂය වෙනවා. එහෙම නැත්නම් වැය වෙනවා. පැහැදිලිද? හරි. එතකොට මෙන්න මේ කාලයත් එක්ක ප්‍රතික්‍රියක වලට තියෙනවා ක්ෂය වීමේ ශීඝ්‍රතාවක්. කාලයත් සමග ප්‍රතික්‍රියක වලට තියෙනවා එහෙම නැත්නම් වැය වීමේ ශීඝ්‍රතාවක්. මේ දෙකෙන්ම කියවෙන්නේ එක. ක්ෂය එහෙම නැත්නම් වැය කියන්නේ දෙකම එකම පද දෙකක්. රයිට්. එහෙනම් ප්‍රතික්‍රියකයකට තියෙනවා ක්ෂය එහෙම නැත්නම් වැය වීමේ ශීඝ්‍රතාව. ඒ වගේම ප්‍රතිඵලයක් ගත්තොත් නිපද වීම එහෙම නැත්නම් සෑදීමේ ශීඝ්‍රතාවක් තියෙනවා. ප්‍රතිඵල ගත්තොත් නිපද වීම එහෙම නැත්නම් සෑදීමේ ශීඝ්‍රතාවක් තියෙනවා. හරි. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම අපිට සමහර සංකේත තියෙනවා. අපිට තියෙනවා මෙන්න මෙහෙම ඩෙල්ටා. මේ ඩෙල්ටා කියන සංකේතයෙන් කියවෙන්නේ වෙනස. අපි ගත්තොත් එහෙම කාලය කියන්නේ T කියලා. උෂ්ණත්වයට ටෙම්පරේචර් කියනවා ටයිම් කියන T කියනවනේ. අපි ගත්තොත් මේ සිම්පල් T යකුණ ටයිම් කියන්න. ඩෙල්ටා T කියන්නේ කාලයේ වෙනස. කාලයේ වෙනස. එහෙම නැත්නම් අපිට මේකට කියන්න පුළුවන් ගත වූ කාලය.
ඒ වගේම තමයි වායු සංරචකයක් නම් ඩෙල්ටා P. මට කියන්න පුළුවන් මේ ඩෙල්ටා P කියන එක පීඩන වෙනස. පීඩන වෙනස. ඒ වගේම තමයි මම මෙන්න මෙහෙම කොටුවක් දැම්මොත් දරුවනේ මෙන්න මේ කොටු ලකුණෙන් කියවෙනවා සාන්ද්‍රණය. කොටුවෙන් කියවෙනවා මොකද්ද? සාන්ද්‍රණය. සාන්ද්‍රණය. ඒ වගේම ඩෙල්ටා කොටුවෙන් කියවෙනවා සාන්ද්‍රණ වෙනස. සාන්ද්‍රණ වෙනස. සාන්ද්‍රණ වෙනස. ඩෙල්ටා වලින් කියවෙන වෙනස ඩෙල්ටා T කියලා කියවෙනවා කාලයේ වෙනස. එහෙම නැත්නම් ගත වූ කාලය. ඩෙල්ටා P කියලා කියනවා පීඩන වෙනස. කොටුවකින් අපි කියනවා සාන්ද්‍රණය. ඒ වගේම මෙන්න මේ කොටුවක් දාලා තියෙනවා සාන්ද්‍රණ වෙනස කියලා. පැහැදිලි නේද? මේ සංකේත ටික අපිට ප්‍රයෝජනවත් වෙනවා. එතකොට ඩෙල්ටා කියන්නේ වෙනස, ඩෙල්ටා T කියන්නේ කාලයේ වෙනස, ඩෙල්ටා P කියන්නේ පීඩන වෙනස, ඩෙල්ටා සාන්ද්‍රණ කියලා කියන්නේ සාන්ද්‍රණය, ඩෙල්ටා සාන්ද්‍රණ කියන්නේ සාන්ද්‍රණ වෙනස. හරි. අපි සාන්ද්‍රණ වෙනස කියලා ගත්තොත් අපිට මේ සාන්ද්‍රණ වෙනස කියන එක ලියන්න පුළුවන් අවසන් සාන්ද්‍රණය අඩු කිරීම මුල් සාන්ද්‍රණය. අපි අවසන් සාන්ද්‍රණයෙන් ආරම්භක සාන්ද්‍රණය අඩු කරාම අපිට කියන්න පුළුවන් සාන්ද්‍රණ වෙනස කියලා. පැහැදිලිද? හරි. එහෙනම් අපි බලන්න මෙන්න මේ ගැටලුවට. හරි. එහෙනම් මේ පද ඔබගේ අභ්‍යාස පොතක සටහන් කර ගන්න ඕන ඉතාම යෝග්‍යයි. මා ඔබට මේ ගණන් හදන්න නිපුණතාවය ලැබෙන තෙක්ම කියලා දෙන්නම්. විශේෂයෙන්ම සෑම අවුරුද්දකම වගේ මේ චාලක රසායනයෙන් ගැටලුවක් ඔබ වෙත යොමු වුණා. ඒ අදාළ ගැටලුවට හරි. දැන් හොඳට බලන්න මේ ප්‍රස්ථාරය එහෙම අදින්න දෙද්දි දරුවනේ ඊටාම අපි උපක්‍රමශීලී විය යුතු වෙනවා. හරි. අපිට කියනවා මෙහි H2SO4 ක්ෂය වීම සඳහා ක්ෂය වීමේ ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශනයක් ලියන්න. right. බලන්න දරුවනේ H2SO4 ක්ෂය වීම. දැන් මම මේ දෙන්න ගත්තොත් මේ දෙන්නගේ මේ සල්ෆියුරික් අම්ලය. හරි. අපි ඉස්සරලා බලන්න ඕනේ මේ ක්ෂය වීමේ ශීඝ්‍රතාව කියලා කියන්නේ මේක ප්‍රතික්‍රියකයක් නේ. ක්ෂය වීමේ ශීඝ්‍රතාවට සමාන පදයක් තියෙනවා තව මොකක්ද තියෙන්නේ? වැය වීමේ ශීඝ්‍රතාව. හරි. අපි මෙන්න මේ ඊතලයේ මේ පැත්ත ගත්තොත් එහෙම මේ සමීකරණ ලියා ගන්නම්. මම දැනට තියෙන ඔරිජිනල් සමීකරණ හානි නොකර 3ක් H2SO4 ජලීය ද්‍රාවණය ධන 2ක් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණය හැදෙනවා Al2SO4 ට්‍රයිස් AQ ධන 6ක්
H2O liquid. හරි. මේක liquid නොත් වඩාත් යෝග්‍යයි. හරි. මේක liquid නොත් වඩාත් යෝග්‍යයි. හරි. සාමාන්‍ය අපි ගොඩක් වෙලාවට අම්ල සහ භෂ්ම දෙනවා මොන විදිහටද? ඔව්. ජලීය ද්‍රාවණ විදිහට ජලය පමණක් අපි ද්‍රව විදිහට පවත්වා ගන්නවා. හරි. මෙහි H2SO4 දැන් අපිට සමහරට මේවා දීලා මෙහි වැරද්දක් පෙන්නන්න කියලා කියනවා. සමහර ලාට මේ සමීකරණය තුලිත නැති වෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් කැපිටල් ලකුණක් සිම්පල් ලකුණක් මාරු කරලා තියෙන්න පුළුවන්. එවැනි අවස්ථා අපිට ඉදිරියේදී හමුුණාම පට් ගාලා බලන්න ඕනේ මොකද්ද වැරදිලා තියෙන්නේ කියලා. දැන් මේ සමීකරණ ඔබට අවශ්‍ය නම් පරීක්ෂා කරලා බලන්න තුලිතද කියලා. මා අම්ල භෂ්ම තුලිත කිරීම තාප රසායන ඒකකයේ අර්ථේ පැය ගාණක් අරගෙන විස්තර කරා. ඒ නිසා මම මෙතනදී ඒ සඳහා කාලය මිඩංගු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ දරුවනේ. හරි. H2SO4 දැන් මම ගත්තොත් එහෙම මෙන්න මේ ඊතලයේ මේ පැත්ත. මෙයාලා එක්ක වෙනවා ෂය එහෙම නැත්නම් වැය. මේ පැත්තේ තියෙනවා සෑදීම එහෙම නැත්නම් නිපද වීම. මේ පැත්ත ෂය වෙන්න පුළුවන් වැය වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ පැත්ත සෑදෙන්න පුළුවන් එහෙම නැත්නම් නිපද වීම වෙන්න පුළුවන්. පැහැදිලිද මම හිතන්නේ. right. බලමු. එතකොට අපි ගත්තොත් එහෙනම් මෙන්න මේ සල්ෆියුරික් ආම්ලය ෂය වෙනවා. එහෙම නැත්නම් වැය වෙනවා. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ෂය වෙනවා. එහෙම නැත්නම් වැය වෙනවා. ඒ කියන්නේ මේ කට්ටිය එන්න මොකද වෙන්නේ පුතේ? අපි ප්‍රස්ථාරයකට දැම්මොත් මේ කට්ටිය එන්න අඩු වෙනවා. හැබැයි මේ කට්ටිය මොකද වෙන්නේ? එන්න හැදෙනවානේ. මෙයාලා එන්න මොකද වෙන්නේ? නිපද වෙනවා. පැහැදිලිද? right. අපිට නිකන් කිව්වොත් එහෙනම් මේ දෙන්නගේ ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාව සඳහා ප්‍රස්ථාරයක් අදින්න කියලා. right. නැත්නම් සාන්ද්‍රණය වෙනස් වීම සඳහා ප්‍රස්ථාරයක් අදින්න කියලා. බලන්නකෝ මේ සල්ෆියුරික් සහ ඇල්බිනියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා. දැන් ඇල්බිනියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල දෙකයි තියෙන්නේ. සල්ෆියුරික් මවුල තුනක් තියෙනවා. වැඩියෙන් තියෙන්නේ කවුද? සල්ෆියුරික් නේ. එහෙනම් ඔන්න මට මේ දෙන්නගේ ඉස්සලා ප්‍රස්ථාරයක් අදින්න කියලා තිබ්බොත් එහෙම ඔන්න දෙන්න ඉන්නවා කාලය තියෙනවා. ඔන්න මම ගන්න ඉස්සරලම මේ ඇල්ුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සල්ෆියුරික් එක ගත්තා වැඩියෙන් තියෙන කවුද? සල්ෆියුරික් වැඩි. එහෙනම් එයා උඩින් පටන් ගත්තා ෂේ වීගෙන ගියා. ඊට පස්සේ මේක H2SO4. H2SO4. ඊට පස්සේ ඇල්ුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙයාට වැඩි අඩුවෙන් මෙයා තියෙන ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එයත් අඩු වෙලා යනවා. එතකොට ප්‍රතිඵල දෙක මේ දෙන ප්‍රතිඵලනේ පුතේ ආරම්භයේ ප්‍රතිඵල තියෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. එහෙනම් ආරම්භයේදී මේ දෙන්න බිඳුවෙන් ඉන්නේ. එහෙනම් වැඩිපුර හැදෙන ජලය බිඳුවේ ඉඳලා වැඩිපුර හැදෙනවා ජලය. ඒ වගේ බිඳුවේ ඉඳලා අඩුවෙන් හැදෙනවා ඇලුමිනියම් සල්ෆේට්. අඩුවෙන් හැදෙනවා AlSO4 price. මම අපිට කිව්වා මේ වගේ දෝෂ දකින්න කියලා. මෙතනත් එක දෝෂයක් තියෙනවා ඔබට පේනවා. ඔබට හැකියාව තියෙනවා මෙන්න මේ දෝෂය. හරි. ඔබේ සමහර වෙලාවට මේ අම්ල භෂ්ම තුලිත කරන ප්‍රතික්‍රියාවක් දීලා ඔබෙන් අහනවා මේ දෝෂ මොනවද තියෙන්නේ කියලා. හරි. මේ දෝෂ ඔබ දක්නට ලැබෙනවා. ඒකයි මම මේ සමීකරණ ආය පාරක් ලිව්වේ. මම ඉස්සරහට ඔබෙන් අහනවා මේ දෝෂ මොනවද තියෙන්නේ කියලා. මේ දෝෂ හඳුනා ගැනීම ඔබ විසින් කළ යුතු වෙනවා. හරි. මේ සමීකරණයේ තියෙන දෝෂ මොනවද කියලා අහනවානේ. ජලයේ භෞතික ස්වභාවය ලික්විඩ් වෙන්න ඕනේ. සාමාන්‍ය ඇලුමිනියම් සල්ෆේට් වෙද්දී රයිට්. මේ කියපු දේ තේරුම් නැත්නම් තාප රසායනයේ වීඩියෝ එක බලන්න. හරි. එහෙනම් මොකද වෙන්නේ මේ? මේ දෙන්නගේ වැඩිපුර තියෙන්නේ මෙයා අඩු වෙනවා. ඊට පස්සේ මෙයා තියෙන අඩු වෙනවා. මේ
ප්‍රතික්‍රියක දෙකම අඩු වෙනවා. ප්‍රතිඵල ආරම්භයේදී නෑ. එහෙනම් ප්‍රතිඵල දෙකක් හැදෙන වැඩියෙන් හැදෙන්නේ කවුද? ජලයේ මේ. එයා උඩින් දැම්මා. right. මෙයාට වැඩිය මෙයා වැඩිපුර හැදෙනවා. හරි මම හිතන්නේ. දැන් බලමු. දැන් මේක ඉස්සරහට එන්න ඔබට පුළුවන් වේගනේ. දැන් මේ ප්‍රස්තාර අපිට හැම එකටම අදින්න බෑ. හේතු සමහරක් ඒ වගේ ප්‍රස්තාරවල හැසිරීම් ස්වභාවයන් අපි හිතනවට වැඩිය වෙනස්. එහෙනම් මම ගත්තොත් එහෙම ක්ෂය වීමේ ශීඝ්‍රතාව. මම ප්‍රතික්‍රියකයක් නම් ඊතලෙන් මේ පැත්තේ තියෙන කෙනෙක් නම් මම ඉස්සරලම දානවා. දැන් බලන්නකෝ. මේ මෙයාගේ ප්‍රතික්‍රියකවල මෙයාලගේ මුල් සාන්ද්‍රණයයි පසු සාන්ද්‍රණයයි ගත්තොත් දැන් මම H2SO4 ගත්තාම H2SO4 එන්න මොකද වෙන්නේ? අඩු වෙනවා. දැන් මුල් සාන්ද්‍රණයේ පසු සාන්ද්‍රණය ගත්තොත් මෙයාලගේ මුල් සාන්ද්‍රණය වැඩි නේද? H2SO4 ලගේ මුල් සාන්ද්‍රණය මුලින් ගත්ත සාන්ද්‍රණය වැඩි පස්සේ සාන්ද්‍රණයට වැඩි. ඇයි එන්න මෙයා අඩු වෙනවා. හැබැයි මට අවශ්‍ය වෙනවා H2SO4 ගේ ඩෙල්ටා. මේකේ කියවෙන්නේ H2SO4 ගේ සාන්ද්‍රණ වෙනස කියන එක. H2SO4 ගේ සාන්ද්‍රණ වෙනස කියන එක. පැහැදිලිද? මේ H2SO4 ගේ සාන්ද්‍රණ වෙනස. මේ H2SO4 ගේ සාන්ද්‍රණ වෙනස කියලා කියන්නේ අපි ඕනම දෙයක වෙනස කියලා කියන්නේ අන්තිමේට තිබ්බ දේ මුල් දේ අඩු කරන්න ඕනේ. ඕනම කෙනෙක්ගේ වෙනස කියන්නේ අන්තිමේට තිබ්බ දේෙන් අඩු කරන්න ඕනේ අපි කාවද? මුලින් තිබ්බ දේ. එහෙනම් අපි ගත්තොත් එහෙම අන්තිමේට තියෙනවා සාන්ද්‍රණයෙන්. ඒ කියන්නේ පසු සාන්ද්‍රණයෙන් අඩු කරනවා මුල් සාන්ද්‍රණය. පස්සේ සාන්ද්‍රණයෙන් අඩු කරනවා මුල් සාන්ද්‍රණය. පුතේ දැන් මෙයාගේ පස්සේ තියෙන චුට්ටයි මුලින් තියෙනවා ගොඩක්. චූටියකින් අඩු කරන්න ඕන ලොකු එක. මේ පස්සේ තියෙනවා චුට්ටක් මුලින් තිබ්බා ගොඩාක්. එහෙනම් මේ චූටියකින් ලොකු එකක් අඩු කරන්න ඕනේ. කොහොමද චූටියකින් ලොකු එකක් අඩු කරන්නේ? කොහොමද මේ චූටියකින් ලොකු එකක් අඩු කරන්න දරුවනේ? එහෙම අඩු කරාම මට ලැබෙන පිළිතුර පුතේ මෙන්න මේකට. මොකද්ද පිළිතුර ලැබෙන්නේ? ලැබෙන පිළිතුර මෙන්න මේ ප්‍රතික්‍රියාවකට ලැබෙන පිළිතුර ඍණ. මම මේ වගේම ඇල්යුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් වලට කරමු. ඩෙල්ටා AlOH price. ඇල්යුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ වෙනස. ඇල්යුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ සාන්ද්‍රණ වෙනස. මේකත් පුතේ මේ තිබ්බට වැඩිය මේක මොකද වෙන්නේ මේ? පසු සාන්ද්‍රණය ගත්තාම පසු සාන්ද්‍රණය මම මුල් සාන්ද්‍රණය අඩු කරොත් මේ මුල් සාන්ද්‍රණය ලොකුයි. පසු සාන්ද්‍රණය පස්සේ ඉතුරු වෙන චුට්ටයි. චූටියකින් ලොකු එකක් අඩු කරාම උත්තරේ මොකද පුතේ මේකට ලැබෙන්නේ? ඍණ උත්තරයක් ලැබෙන්නේ. හැබැයි මම ශීඝ්‍රතා ප්‍රකාශනවල අන්තිම උත්තරේ ඍණ විදිහට තියන්නේ නැහැ. මේ ශීඝ්‍රතා ප්‍රකාශනවල අන්තිම උත්තරේ ඍණ විදිහට තියන්නේ නැහැ. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මේක ලියාගත්තොත් ගොඩක් හොඳයි. දැන් මට මේ ප්‍රතික්‍රියකවලදී සාන්ද්‍රණ වෙනස. මේ ප්‍රතික්‍රියකවලදී සාන්ද්‍රණ වෙනස වෙන්නේ මෙන්න මේ පස්සේ සාන්ද්‍රණයෙන් අඩු කරන්න ආරම්භක සාන්ද්‍රණය. පසු සාන්ද්‍රණයෙන් අඩු කරන්න ආරම්භක සාන්ද්‍රණය මුල් සාන්ද්‍රණය. එතකොට ලැබෙන උත්තරේ ඍණ. හැබැයි මම කියනවා මෙන්න මෙයාලට ලැබෙන පිළිතුරු මම ක්ෂය වීමේ ශීඝ්‍රතා, වැය වීමේ ශීඝ්‍රතා මේ කිසිම ශීඝ්‍රතාවයකට අන්තිම උත්තරේ ඍණ වෙන්න දෙන්නේ නැහැ. ඒක නිසා මම මෙන්න මේ උත්තරේ કૃතිමව මෙන්න මේන උත්තරේ මෙන්න මේකට ලැබෙන උත්තරේ ඍණ උත්තරයක් ලැබෙන්නේ. මේ උත්තරේ ඍණ උත්තරය
ධන උත්තරයක් බවට පත් කරන්න මම මොකද කරන්නේ? මට ලැබෙන උත්තරේ කෘතිමව ධන උත්තරයක් කරන්න මෙන්න මේකට වරහණක් දාලා මුලට දානවා රින, මේකටත් එන්නම් දානවා රින. මේකට වරහණක් දාලා මුලට දානවා රින, මේකටත් මුලට දානවා රින. එතකොට මේන රින උත්තරය අපි විසින් දාගත්ත රින උත්තරයත් එක්ක ගුණ වෙලා අවසන් උත්තරේ මොකද්ද වෙන්නේ? ධන උත්තරයක් වෙනවා. මේ රින පිළිතුර අපි විසින් දාගත්ත රින උත්තරයත් එක්ක ගුණ වෙලා අපිට උත්තරේ ලැබෙනවා ධන උත්තරේ. එහෙනම් මට මේකට මෙන්න මේ හරි මට මෙන්න මේ සාන්ද්‍රණ වෙනස ප්‍රතික්‍රියක සඳහා ලැබෙන පිළිතුර රින. ඒ රින උත්තරය ධනවර්ග උත්තරය බවට පත් කරන්න මා විසින් බලහත්කාරයෙන් අමතර රිනකුණක් මෙතන යොදාගෙන තියෙනවා. මේක කරන්න මා විසින් බලහත්කාරයෙන් කරන්නේ. ධන උත්තරයක් තියෙනවා. හේතුව තමයි මට සාන්ද්‍රණ වෙනසට ලැබිය යුතු පිළිතුර ධන උත්තරයක් වෙන්න ඕනේ. හේතුව තමයි මගේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතා, මධ්‍යහ්න ශීඝ්‍රතා, ක්ෂය වීමේ ශීඝ්‍රතා, වැය වීමේ ශීඝ්‍රතා මේ කුමන ශීඝ්‍රතාව ගැන මා කතා කරත් මට ලැබෙන පිළිතුර අන්තිම පිළිතුර ධන පිළිතුරක් විය යුතුයි. මට ලැබෙන පිළිතුර ධන පිළිතුරක් විය යුතුයි. පැහැදිලිද? හරි. එහෙමනම් මම අමතර රිනකුණක් දාගත්තේ ඇයි? බලහත්කාරයෙන් මේක ධන කරන්න. මම දැන් මෙන්න මේ ශීඝ්‍රතා ප්‍රකාශන ලියන්න යන්නේ. මට ප්‍රතික්‍රියකයක් නම් තියෙනවා ක්ෂය වීමේ ශීඝ්‍රතාව. ක්ෂය වීමේ ශීඝ්‍රතාව. ඒ වගේ ප්‍රතික්‍රියකයක් නම් අපි මේකටම සමාන පදයක් තමයි වැයවීමේ ශීඝ්‍රතාව. එහෙම නැත්නම් මම නිකම්ම කියනවා අදාළ සංරචකයේ නම කියලා ශීඝ්‍රතාව කියලා. අදාළ සංරචක මට අවශ්‍ය නම් H2SO4 එහෙම නැත්නම් ALOH ටයිසර් මාකර අදාළ සංරචකය කියලා ඒ අදාළ සංරචකයේ ශීඝ්‍රතාව කියලා කියනවා. හරි. හැබැයි ප්‍රතික්‍රියා වේ ශීඝ්‍රතාව කියන්නේ මේකට නෙමෙයි. හොඳට බලන්න ක්ෂය වීමේ ශීඝ්‍රතාව, වැය වීමේ ශීඝ්‍රතාව එහෙම නැත්නම් මේ ක්ෂය වැය කතා කරලා නිකම්ම අදාළ සංරචකයේ නම කියලා ශීඝ්‍රතාව කියලා කියන්නත් පුළුවන්. ක්ෂය කියන වචනේ කපලා වැය කියන වචනේ කපලා නිකම්ම ශීඝ්‍රතාව කියලා තියන්නත් හැකියාව තියෙනවා. හරි. හරි. එහෙනම් අපි හොයන්න යමු බලන්න. මෙන්න මේ H2SO4 ගේ ක්ෂය වීමේ ශීඝ්‍රතාව. බලමු. ඔන්න මම හොයන්න යන්නේ H2SO4 ගේ ක්ෂය වීමේ ශීඝ්‍රතාව. හරි. මම ලියනවා ක්ෂය වීමේ ශීඝ්‍රතාව කියන්නේ සාන්ද්‍රණ වෙනස. හරි. සාන්ද්‍රණ වෙනස බෙදීම කාලය. මේකට මම මුලින් දාගන්නවා ප්‍රතික්‍රියකයක් නම් ඍණ ලකුණ. ප්‍රතික්‍රියකයක් නම් මුලින් දාගන්නවා ඍණ ලකුණ. මට ලියන්න තියෙන්නේ ක්ෂය වීමේ ශීඝ්‍රතාව. එහෙනම් මම මේ ක්ෂය වීමේ ශීඝ්‍රතාව කියන එක මෙන්න මෙහෙම ලියනවා. ක්ෂය වීමේ ක්ෂය වීමේ ශීඝ්‍රතාව
ක්ෂය වීමේ ශීඝ්‍රතාව වැය වීමේ ශීඝ්‍රතාව කියන වචන තිබ්බනම් මම ලියනවා මෙන්න මේ ප්‍රතික්‍රියකයක කුමන හෝ සමීකරණයක් ලියනවා. මෙන්න මෙයාගේ හෝ මෙයාගේ දෙන්න කුමන හෝ සමීකරණ ලියනවා මම ලියනවා ඍණ ප්‍රතික්‍රියා මේකේ ශීඝ්‍රතාවය කියලා කිව්වේ මම ක්ෂය වීමේ ශීඝ්‍රතාව පිටත වැය වීමේ ශීඝ්‍රතාව කිව්වේ සාන්ද්‍රණ වෙනස ඩෙල්ටා මගේ කාගේ ක්ෂය වීමේ ශීඝ්‍රතාවද H2SO4 ක්ෂය වීමේ ශීඝ්‍රතාව කියලා කියන්නේ ඩෙල්ටා H2SO4 AQ H2SO4 ගේ සාන්ද්‍රණ වෙනස ප්‍රතික්‍රියකයක් නිසා තමයි මේ ඍණ ලකුණ දැම්මේ බෙදීම ඩෙල්ටා 2 ඩෙල්ටා T කාල වෙනස. මෙන්න මෙයාගේ සාන්ද්‍රණ වෙනස බෙදීම කාල වෙනස ඍණ. හරි. හරි. අපි H2SO4 ක්ෂය වීමේ ශීඝ්‍රතාව කියලා කියන්නේ මෙන්න මේ සාන්ද්‍රණ වෙනස බෙදනවා කාල වෙනසයි. ඇයි මේ ඍණ ලකුණ දැම්මේ? ඔව් මේ සාන්ද්‍රණ වෙනසට මට හම්බෙන උත්තරේ ඍණ උත්තරයක්. ඒ ඍණ උත්තරය ධන කරන්න තමයි මම මෙන්න මේ ඍණ ලකුණෙන් වැඩි කරේ. හරි. එහෙමනම් අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ ක්ෂය වීමේ ශීඝ්‍රතාව බලමු. අපිට මෙහෙම කරන්න පුළුවන්. මේකටම කියන්න පුළුවන් H2SO4 වැය වීමේ ශීඝ්‍රතාව කියලා කියන්න පුළුවන්. මේකටම නිකම්ම කියන්න පුළුවන් H2SO4 හි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව. H2SO4 ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව මේකමයි ඍණ ඩෙල්ටා H2SO4 ඩෙල්ටා H2SO4 සාන්ද්‍රණ වෙනස මේවා ප්‍රතික්‍රිය කරලා ලැබෙන උත්තරේ ඍණ නිසා මම ඩෙල්ටා T කාල වෙනසෙන් බෙදුවා. සාන්ද්‍රණ වෙනස ලැබෙන උත්තරේ ඍණ ඒක නිසා මේ ඍණ ලකුණ දාපුවා කාල වෙනස. එහෙනම් මේ සමාන පද තුනක් මේ සමාන පද මොන තුන මොනවද? මේ සමාන පද තුන සමාන පද තුනක් කතා කරා මම H2SO4 ක්ෂය වීමේ ශීඝ්‍රතාව H2SO4 වැය වීමේ ශීඝ්‍රතාව H2SO4 ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව මේ තුනම එකිනෙක හා සමානයි. මෙන්න මේ තුන් දෙනාම එකිනෙක හා සමානයි. පැහැදිලිද? හරි. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මම ලිව්වා. දැන් මට ලිව්වොත් එහෙම මේකේ තව වචනයක් තියෙනවා මේ තුනම සමානයි නේ. මොනවද? මෙයාගේ ක්ෂය වීමේ ශීඝ්‍රතාව, වැය වීමේ ශීඝ්‍රතාව, ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව මේ තුනම සමානයි. මට තව විරුද්ධ කෙනෙක් ඉන්නවා මෙන්න මෙයාට වෙනස් පදයක්. තව වෙනස් එක වචනයක් තියෙනවා. H2SO4 හි මධ්‍යහ්න ශීඝ්‍රතාව. මධ්‍යහ්න ශීඝ්‍රතාව මේක වෙනස්. එකම වෙන පෑනකින් ලිව්වේ. මධ්‍යහ්න ශීඝ්‍රතාව. ඒ ගද්දිත් මෙන්න මේ විදිහට මේ සමීකරණය මෙහෙමම ලියනවා. ක්ෂය වීමේ ශීඝ්‍රතාව එහෙම නැත්නම් වැය වීමේ ශීඝ්‍රතාව එහෙම නැත්නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව මේ තුනට ලියපු තනි වචනය මේ විදිහටම ලියනවා. ඍණ ඩෙල්ටා H2SO4 AQ
බෙදීම ඩෙල්ටා ටී මේ අර කලින් ලියපු එක ලියනවා. ලියලා වැඩි කිරීම කියලා දාලා අපි මේක ලියලා මේකේ වැඩි කිරීම කියලා දාලා අපි ලියනවා 1යට රතු පැන ලියන්න 1යට හොඳට බලන්න තුලිත සමීකරණ දැන් මම H2SO4 ගැන ලිව්වේ H2SO4 ගැන ලිව්වේ මෙන්න මේ H2SO4 ට ඉස්සරහින් තියෙන ඉලක්කම මෙන්න මේ H2SO4 ගැන මම ලියලියා හිටියේ මේකේ මධ්‍යහ්න ශීඝ්‍රතාව කියද්දී තුලිත සමීකරණේ H2SO4 ඉස්සරහ ඉලක්කම කීයද H2SO4 ඉලක්කම ඉස්සරහ ඉලක්කම කීයද මේ 3 එහෙනම් මම ලියන 3 තිබ්බනම් 1යට 3 කියලා මේකට මම කියනවා මධ්‍යහ්න ශීඝ්‍රතාව පැහැදිලිද හරි එහෙනම් මේ දෙන්න එකක්ද දෙකක්ද මේ උඩ තුන් දෙනාම ෂේ වැව ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කියන තුනම එකක් හැබැයි මධ්‍යහ්න ශීඝ්‍රතාව කියන්නේ වෙනස් කෙනෙක් මධ්‍යහ්න ශීඝ්‍රතාව කියලා කියන අපි වෙනස් කෙනෙක් කියලා අපි හඳුන්වනවා පැහැදිලිද හරි එතකොට මට කිව්වොත් එහෙම බලමු දැන් මම අහලා තියෙනවා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ක්ෂය වීමේ ශීඝ්‍රතාව බලමු දැන් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙනම් මේක ඔබට අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන් දරුවනේ මේක පැහැදිලිව ලියා ගන්න මේ තුන් දෙනාම සමාන පද හැබැයි මේ මධ්‍යහ්න ශීඝ්‍රතාව කියන වෙනස් පදයක් මධ්‍යහ්න ශීඝ්‍රතාවයේ තුලිත සමීකරණේ ඉදිරියෙන් තිබ්බ අගය 1යට අගයක් විදිහට මේකේ ලියනවා තුලිත සමීකරණේ ඉදිරියෙන් තිබ්බ අගය 1යට අගයක් විදිහට මේකේ අපි ලියනවා දැන් අපි බලමු රයිට් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ක්ෂය වීමේ ශීඝ්‍රතාව මේක ක්ෂයක් නේ ක්ෂය කියන්නේ ප්‍රතික්‍රියකයක් වැය ක්ෂය ප්‍රතික්‍රියකනේ හරි එහෙනම් මොකද වෙන්නේ මම ඍණ ලකුණ දානවද නැද්ද පැහැදිලිවම ඍණ ලකුණ දානවා අපි ලියමු දැන් මේ ප්‍රකාශන ඕනතරම් ඔයාලට දීලා තියෙනවා මේවා අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න. හරි. හරි. අපි ගත්තොත් මගෙන් අහනවා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ක්ෂය වීමේ ශීඝ්‍රතාව. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් මෙන්න මෙයා ක්ෂය වීමේ ශීඝ්‍රතාව. අපි දන්නවා එහෙනම් මේ ක්ෂය වීමේ ශීඝ්‍රතාවට තව සමක් වැය වීමේ ශීඝ්‍රතාව එහෙම නැත්නම් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් හි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කිව්වත් එකම පද. प्रतिक्रिया शीघ्रता මෙන්න මේ කුමන වචනේ තිබ්බත් ඔබ දන්නවා මේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියකයක්. ඒ සමම ලියනවා සමානයි ඍණ මෙන්න මෙයාගේ සාන්ද්‍රණ වෙනස ඩෙල්ටා AL OH twice බෙදීම ඩෙල්ටා ටී ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් බෙදීම ඩෙල්ටා ටී පැහැදිලිද රයිට් මේක තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව මේ ඍණ ලකුණ දැන් මේ ප්‍රතික්‍රියකයක් නිසා මෙන්න මේ
රවුම් කරන කෑල්ලට ලැබෙන උත්තරේ මොකද්ද? ඍණාගයක්. ඒ ඍණාගයයි මේ ඍණාගයයි ගුණ වෙලා අන්තිමට උත්තරේ ලැබෙන්නේ මොකද්ද? ධනාගයක්. හරි. මේ තියෙන ප්‍රතික්‍රියාශීලතාව. මේ තුනම සමාන පද. මේකේ වෙනස් පදයක් තියෙනවා විරුද්ධ පදය මොකද්ද? right. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් හි මධ්‍යහ්න ශීඝ්‍රතාව. මධ්‍යහ්න ශීඝ්‍රතාව. මට මෙයාගේ මධ්‍යහ්න ශීඝ්‍රතාව කියලා ආවොත් අපි දන්නවා මෙයාගේ මධ්‍යහ්න ශීඝ්‍රතාව වෙන්නේ මෙන්න මේ තිබ්බ සම්පූර්ණ උත්තරේ එහෙමම ලියනවා ඉස්සරලම. මේ කළුවට තිබ්බ උත්තරේ මෙන්න මේ තියෙන සම්පූර්ණ උත්තරේ ලියනවා ඍණ ඩෙල්ටා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ඩෙල්ටා ටී වැඩි කිරීම එකයට ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්ට මුලින් තියෙන ගාන දෙකයි. මුලින් තියෙන ගාන දෙක. මේකට අපි කියනවා මධ්‍යහ්න ශීඝ්‍රතාව කියලා. හැබැයි අපි විශේෂ දෙයක් දැනගන්න ඕනේ. මොකද්ද? මේ මධ්‍යහ්න හරි. දැන් මේ දෙන්නගේ ශීඝ්‍රතා දෙක සමාන නොවුනට ප්‍රතික්‍රියකයි ප්‍රතිඵලයි කොහොම ගත්තත් මේ සංරචක සියල්ලේම එක දෙයක් ආසන්න විදිහට සමාන වෙනවා. මොකද්ද ආසන්න විදිහට සමාන වෙන්නේ? මෙන්න මේ සංරචක සියල්ලේම මධ්‍යහ්නය එකිනෙකට ආසන්න වෙනවා. හරි. අපි ඉස්සරහට යමු බලන්න ප්‍රශ්නය. right. ඇලුමිනියම් සල්ෆේට් සෑදීමේ ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශනයක් ලියන්න. දැන් ඊතලයේ මේ පැත්තේ ඉන්න ප්‍රතිඵල. right. මේ ඊතලයේ මේ පැත්තේ ඉන්න දරුවනේ කවුද? ප්‍රතිඵලනේ. එහෙනම් අපි ගත්තොත් එහෙම ඇලුමිනියම් සල්ෆේට්. හරි. මෙන්න මෙයා. right. සෑදීමේ ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශනයක් ලියන්න. හරි. එතකොට අපි ගත්තොත් එහෙම අපිට තිබ්බා H2SO4 දන ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් H2SO4EQ දන ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා කියලා ඇලුමිනියම් සල්ෆේට් Al2SO4 ට්‍රයිස් ධන H2. හරි. දැන් මේ දෙන්න ෂේ වෙනවා එහෙම නැත්නම් වැය වෙනවා. මේ පැත්ත ප්‍රතිඵල පැත්තේ ඊතලයේ අනිත් පැත්තේ කට්ටිය සෑදෙනවා එහෙම නැත්නම් නිපදෙනවා. අපි කියන මෙන්න මේ පැත්තේ කට්ටිය සෑදීම එහෙම නැත්නම් නිපදවීම සිද්ධ වෙනවා. හැබැයි අපි ගත්තොත් එහෙම මේ ප්‍රතිඵලවල මුලින් ප්‍රතිඵල නෑ පුතේ. පස්සේ තමයි ප්‍රතිඵල හැදෙන්නේ. එමනම් අපි ගත්තොත් එහෙම ඔන්න පසු සාන්ද්‍රණේ මුල් සාන්ද්‍රණය අඩු කරාම මෙයාගේ පස්සේ ගොඩක් හැදෙනවා. මුලින් නැත්තරම නැති තරම්. එහෙනම් පසු සාන්ද්‍රණේ මුල් සාන්ද්‍රණය අඩු කරාම මෙයාගේ උත්තරේ හම්බෙන්නේ මට මොකද්ද? මෙයාගේ පිළිතුර ලැබෙනවා අපිට මොකද්ද? ධනාගය. මෙයාගේ පස්සේ සාන්ද්‍රණේ ආරම්භක සාන්ද්‍රණය අඩු කරාම අපිට ලැබෙනවා මොකද්ද දරුවනේ? ධනාගය. එහෙනම් පසු සාන්ද්‍රණේ මුල් සාන්ද්‍රණය අඩු කරාම අපිට ලැබෙනවා මොන පිළිතුරක්ද? ධන පිළිතුරක් ලැබෙනවා. පැහැදිලිද මම හිතන්නේ? හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ සෑදීම. එහෙම නැත්නම් අපි නිපදවීම කියලා කියනවා. සෑදීම නිපදවීම. එතකොට අර අපිට
මුලින් ඍණ ලකුණක් දාගනි උත්තරේ ධන කරන්න බලහත්කාරයෙන් ධන කරන්න. ඒ ඍණ ලකුණ අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් අපි ගත්තොත් Al2 SO4 tries එක්ක අපිට කියන්න පුළුවන් පද ටිකක් තියෙනවා. එකක් නිපදවීම, දෙවෙනි එක සෑදීම, එහෙම නැත්නම් ඇල්මිනියම් සල්ෆේට් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව. ඇල්මිනියම් සල්ෆේට් නිපදවීම, එහෙම නැත්නම් සෑදීම, එහෙම නැත්නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව. මේ තුනෙන්ම කියන එක මේක ලියන්න පුළුවන් මට මෙන්න මෙහෙම. සමානයි ප්‍රතිඵලයක් නිසා ඍණ ලකුණ දාන්නේ ඩෙල්ටා Al2 SO4 ට්‍රයිස්ගේ සාන්ද්‍රණ වෙනස බෙදීම ඩෙල්ටා T. මෙන්න මේ ප්‍රතිඵලයේ සාන්ද්‍රණ වෙනස බෙදීම ඩෙල්ටා T තමයි මේකේ සෑදීමේ ශීඝ්‍රතාව, එහෙම නැත්නම් නිපදවීමේ ශීඝ්‍රතාව, එහෙම නැත්නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කියන නම් තුනෙන්ම කියවෙන්නේ. හරි. ඇලුමිනියම් සල්ෆේට් නිපදවීමේ ශීඝ්‍රතාව කියන්නේත් මේක, ඇලුමිනියම් සල්ෆේට් සෑදීමේ ශීඝ්‍රතාව කියන්නේත් මේක, ඇලුමිනියම් සල්ෆේට් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කියන්නේත් මෙන්න මේක. අපි ගත්තොත් එහෙම මෙන්න මෙහාගේ tries මධ්‍යන ශීඝ්‍රතාව මෙන්න මෙයාගේ මධ්‍යන ශීඝ්‍රතාව කියලා මෙන්න මෙයාගේ ඩෙල්ටා EL2 SO4 tries ඩෙල්ටා T වැඩි කිරීම එකයට මීට මුලින් තියෙන සංඛ්‍යාව. මේ වචන තුනටම වැඩිය මේ වචනේ වෙනස් පුතේ. මේ වචන තුනටම වැඩිය මේ වචනේ වෙනස්. එහෙනම් මෙයාගේ මධ්‍යන ශීඝ්‍රතාව මේකට මුලින් තියෙන සංඛ්‍යාව 3.1. මේක තමයි මෙයාගේ මධ්‍යන ශීඝ්‍රතාව. හරිද? හැබැයි මේ මධ්‍යන ශීඝ්‍රතාව ගත්තොත් හරිද? පැහැදිලිද? මෙන්න මේක තමයි මෙයාගේ මධ්‍යන ශීඝ්‍රතාව. මේක තමයි නිපදවීමේ ශීඝ්‍රතාව, වෙනත් සෑදීමේ ශීඝ්‍රතාව, වෙනත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කියලා කියන්නේ. මෙයාලා අතර පොඩි සම්බන්ධයක් තියෙනවා. මෙයාලා අතර පොඩි සම්බන්ධයක් තියෙනවා. අපි බලමු මෙයාගේ මධ්‍යන ශීඝ්‍රතාව ටික අරගෙන බලමු. මෙයාගේ මධ්‍යන ශීඝ්‍රතාව ටික අරගෙන බලමු. හොඳට බලන්න. අපි මේ අභ්‍යාස කරගෙන යන්නේ සාමාන්‍යයෙන් හොඳ එකක් A+ එකක් ගන්න උත්සාහ කරන රටේ දරුදරියන් වෙනුවෙන්. ඉතින් මේ ලැබෙන සේවාව උපරිමයෙන් ඔබ ප්‍රයෝජනයට ගන්න දරුවනේ. හරි? මේ විෂය තුල අපි කිසිම දෙයක් අඩුපාඩු හිටන්නේ නැහැ. උපරිම ගැඹුර ඔබට ලබා දෙනවා. ඒ ලබා දෙන උපරිම ගැඹුරෙන් ඔබ ප්‍රයෝජන ගන්න. හරි? දැන් මේක අර උඩින් පල්ලෙන් කතා කරලා ඔබට බොහොම සුන්දර ආස්වාදජනක විදිහට උගන්ලා ගියොත් එහෙම ඔබට මේ විභාග ප්‍රශ්න ලියන්න බෑ. මේ විභාග ප්‍රශ්න හරි බරයි පුතේ. හරි ගැඹුරුයි. හරි? අපි මේ තුන් දෙනාගේ මධ්‍යන ශීඝ්‍රතාව ගමු. මම වර්ණ තුනකින් ලියන්න. මම මේක ඉස්සරහම නිල් පෑනෙල් ලියන්න. මේක ප්‍රතික්‍රියකයක් නිසා මෙයාගේ මම ලියන්නේ මේ තුන් දෙනාගේම මධ්‍යන ශීඝ්‍රතාව. පුතේ ජලය කියන්නේ ද්‍රවයක්නේ. ජලයේ සාන්ද්‍රණයක් ගැන අපි කතා කරනවද? නෑ. ජලයම තමයි. මධ්‍යන ශීඝ්‍රතාව. අපි ගත්තොත් එහෙම මෙන්න මෙහා H2SO4 සල්ෆියුරික් අම්ලය AQ මෙන්න මෙයාගේ ප්‍රතික්‍රියකයක් නිසා ඍණ ලකුණ දානවා. බලන්න. මෙන්න මේ ප්‍රතික්‍රියකයක් නිසා මම ඍණ ලකුණ දානවා. ඍණ ඩෙල්ටා H2SO4 මේ ඍණ දැම්මේ ප්‍රතික්‍රියා සල්ෆියුරික් වල සාන්ද්‍රණ වෙනස මේ සාන්ද්‍රණ වෙනස බෙදීම
ගත වෙච්ච කාලය ඩෙල්ටා t වැඩි කිරීම මධ්‍යන ශීඝ්‍රතාව කියන්නේ එකයට මෙන්න මේ තුන. මම මෙන්න මෙයාගේ මධ්‍යන ශීඝ්‍රතාව ලියන්න. මේකත් ප්‍රතික්‍රියකයක් වෙන පාටකි. මම ලියන මේක රතු පාටයි. ලියනවා මෙන්න මෙයාගේ මධ්‍යන ශීඝ්‍රතාව. හරි. මේකත් ඍණ ප්‍රතික්‍රියකයක් නිසා ඍණ ඩෙල්ටා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ බෙදීම ඩෙල්ටා t වැඩි කිරීම දැන් මධ්‍යන ශීඝ්‍රතාවක් කියද්දි මේ සාන්ද්‍රණ වෙනස බෙදීම කාලේ මම මෙතන දෙකක් තියෙනවා. එකයට දෙක. ඊට පස්සේ මම ලියනවා මෙන්න මෙයා. ඍණ දැන් මේවා ප්‍රතිඵල. මේකෙත් මධ්‍යන ශීඝ්‍රතාව ලියනවා මම. ඇලුමිනියම් සල්ෆේට් වලත් මධ්‍යන ශීඝ්‍රතාව ලියනවා. ලියනවා Al2SO4 ට්‍රයිස්ගේ සාන්ද්‍රණ වෙනස බෙදීම ඩෙල්ටා t මෙයාට මුලින් සංඛ්‍යාවක් නැහැ. එකයට මුලින් තියෙන ඉලක්කම එකයි. මේ තියෙන්නේ මෙයාගේ මධ්‍යන ශීඝ්‍රතාව, මේ තියෙන්නේ මෙයාගේ මධ්‍යන ශීඝ්‍රතාව, මේ තියෙන්නේ මෙයාගේ මධ්‍යන ශීඝ්‍රතාව. මං ගත්තොත් මේ මධ්‍යන ශීඝ්‍රතාවයි මෙන්න මේ උත්තරේ බලන්න. මම මෙන්න මේ රවුම් කරපු උත්තරේ මෙන්න මේ රවුම් කරපු උත්තරේ මෙන්න මේ රවුම් කරපු උත්තරේ මේ අගයන් තුනම එකිනෙක හා සමානයි. මෙන්න මේ අගයන් තුනම එකිනෙක හා සමානයි. හරි. මෙන්න මේ අගයන් තුනම එකිනෙක හා සමානයි. පැහැදිලිද? මොනවාද සමාන වෙන්නේ? මධ්‍යන ශීඝ්‍රතාව. මේ මධ්‍යන මෙයාගේ මධ්‍යන ශීඝ්‍රතාව හෝ මෙයාගේ මධ්‍යන ශීඝ්‍රතාව හෝ මෙයාගේ මධ්‍යන ශීඝ්‍රතාව තුනෙන් කෝක ගත්තත් ඒකට තනි වචනයක් කියනවා. මේක හරි මේක හරි මේක හරි තුනෙන් කෝක හරි ගත්තොත් අපි තුනෙන් එකකට අපි පොදු වචනයක් කියනවා. මොකද්ද කියන වචනය? ප්‍රතික්‍රියා ශීඝ්‍ර ප්‍රතික්‍රියා වේ ශීඝ්‍රතාව. प्रतिक्रिया वे शीघ्रता. प्रतिक्रिया वे शीघ्रता. प्रतिक्रिया वे शीघ्रताව කියලා කියනවා. පැහැදිලි මම හිතන්නේ ඔබට. හරි. මේ මධ්‍යන ශීඝ්‍රතාව වලින් කෝක හරි ගත්තාම ඒකට අපි කියනවා ප්‍රතික්‍රියා වේ ශීඝ්‍රතාව කියලා. හරි. එහෙනම් මතක තියාගන්න හොඳට අපි ගත්තොත් රයිට් ප්‍රතික්‍රියකයක් ගත්තොත් ශීඝ්‍රතා ප්‍රකාශනයේ මුලට ඍණ ලකුණ දානවා. හැබැයි ප්‍රතිඵල ගත්තොත් ශීඝ්‍රතා ප්‍රකාශනයේ මුලට ඍණ ලකුණක් දාන්නේ නැහැ. සරලචක ඔක්කොගේ මධ්‍යන ප්‍රතික්‍රියා ශීඝ්‍රතා සමානයි. රයිට් ප්‍රතික්‍රියක වලට තියෙන ෂය එහෙම නැත්නම් වැයවීමේ ශීඝ්‍රතා ප්‍රතිඵල වලට තියෙන්නේ සෑදීමේ එහෙම නැත්නම් නිපදවීමේ ශීඝ්‍රතා. පැහැදිලිද? අපි දැන් මේ වගේ තවත් ගැටලුවකට ගිහින් බලමු. right අපිට තියෙනවා H3PO4 කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් ෆොස්ෆේට් සහ ජලය සාදනවා කියලා. දැන් මෙතන තියෙන අම්ලයක්, භස්මයක්, ලවණයක් සහ ජලය හදනවා. H3PO4 ශේවීමේ ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශනයක් ලියන්න. අපි ගත්තොත් එහෙම දැන් මේ දෙන්නගේ H3PO4 කියන්නේ මෙයා කවුද? මම මේ සමීකරණ අලුතෙන් ලියා ගන්න. මූලික සමීකරණයට හානියක් නොවන පරිදි අපි ගත්තොත් එහෙම
H3PO4 ධන calcium hydroxide calcium phosphate ධන 6ක් H2O මේක තමයි වෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම ඊතලයෙන් මෙන්න මේ පැත්ත මෙයාලට අපි කියනවා ප්‍රතික්‍රියක කියලා. මෙයා ප්‍රතික්‍රියක. ප්‍රතික්‍රියක මොකද වෙන්නේ? එක්කෝ ෂය වෙනවා. එහෙම නැත්නම් වැය වෙනවා. right? ඒ වගේම තමයි ප්‍රතිඵල මේ ප්‍රතිඵල එක්කෝ සෑදෙනවා එහෙම නැත්නම් නිපදවනවා. එක්ක ප්‍රතිඵල සෑදෙනවා එහෙම නැත්නම් ප්‍රතිඵල නිපද වෙනවා. ඒ වගේම මට මේකේ තව කතා කරන්න පුළුවන් දෙන්නෙක් ඉන්නවා. ප්‍රධාන වශයෙන් H3PO4 ගේ ප්‍රතික්‍රියාශීලතාව මේ තුනම සමානයි. ඒ වගේම තමයි වෙනස් කෙනා කවුද වෙනස් වෙන්නේ? වෙනස් කෙනා කවුද? H3PO4 ගේ මධ්‍යහ්න ශීඝ්‍රතාව. දැන් අපි H3PO4 ගත්තා වගේම තව සංරචකයක් තියෙනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. මට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් එහෙම මේ H3PO4 වගේම මට හැකියාව තියෙනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ඒ වගේම මෙයාගේටම සමාන වෙන තව කෙනෙක් ඉන්නවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල මධ්‍යහ්න ශීඝ්‍රතාව. මධ්‍යහ්න ශීඝ්‍රතාව. පැහැදිලි මං හිතන්නේ. අපි අනිත් පැත්තට ගත්තොත් එහෙම දැන් බලමු අපෙන් අහලා තියෙන මොනවද අපිට හොයන්න තියෙන මොනවද කියලා. දැන් මේ ප්‍රශ්න ඔබගෙන් අහද්දී ඔබ ඉතාම හොඳින් සාවධානව අසා සිටිය යුතු වෙනවා. H3PO4 ක්ෂය වීමේ ශීඝ්‍රතාව ඒ වගේම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ක්ෂය වීමේ ශීඝ්‍රතාව. ක්ෂය වීමේ ශීඝ්‍රතාවන්ට අපිට කියන්න පුළුවන් වැය වීමේ ශීඝ්‍රතාවන් කිව්වත් මේ උත්තරේම තමයි එන්නේ නේ. ක්ෂය වීමේ ශීඝ්‍රතාව වගේම මේවට වැය වීමේ ශීඝ්‍රතාව කිව්වොත් ඒත් අපිට ලැබෙන්නේ එකම පිළිතුර තමයි. අපි එහෙනම් ගත්තොත් එහෙම ලියනවා H3PO4 ගමු අපි. හරි. H3PO4 ගමු අපි. අපිට ලියන්න පුළුවන් H3PO4 ක්ෂය වෙනවා කියන්නේ අඩු වෙනවා. එහෙම නැත්නම් මේකටම තව සමාන පදයක් තියෙනවා වැය.
වීමේ ශීඝ්‍රතාව H3PO4 ෂය එහෙම නැත්නම් වැයවීමේ ශීඝ්‍රතාව. අපිට ලියන්න පුළුවන් සමානයි මේවා ප්‍රතික්‍රියක. ප්‍රතික්‍රියක එහෙනම් අපි ලියනවා ඍණ ලකුණක් මුලට දානවා. ප්‍රතික්‍රියක වලට මුලට ඍණ ලකුණක් දානවා ඍණ ඩෙල්ටා අදාළ සංරචකයේ සාන්ද්‍ර වෙනස H3PO4 AQ මෙයාගේ සාන්ද්‍රණ වෙනස බෙදන්න ගත වෙච්ච කාලය. මේකටම අපිට ඕනනම් කියන්න පුළුවන් H3PO4 ෂය එහෙම නැත්නම් වැයවීමේ ශීඝ්‍රතාව. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් මේකටම මේ අගයටම H3PO4 ෂය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කියනවා. ඒත් මේ උත්තරේම තමයි. මට H3PO4 ගේ මධ්‍යහ්න ශීඝ්‍රතාව කියලා ඇහුවොත් දරුවනේ. මෙන්න මෙයාගේම මධ්‍යහ්න ශීඝ්‍රතාව කියලා ඇහුවොත් H3PO4 හි මධ්‍යහ්න ශීඝ්‍රතාව කියලා ඇහුවොත් මෙන්න මේ උත්තරේ එහෙමම ලියනවා. මෙන්න මේ කෑල්ල එහෙමම ලියනවා. හරි? මෙන්න මේ කෑල්ල එහෙමම ලියනවා. මේ කෑල්ල එහෙමම ලියනවා. ඍණ ඩෙල්ටා H3PO4 AQ ගේ සාන්ද්‍රණ වෙනස බෙදීම ඩෙල්ටා T වැඩි කිරීම එකයට මෙයාට මුලට දෙනවා එකයට මෙයාට මුලට තියෙන සංඛ්‍යාව එකයට දෙක. පැහැදිලි මං හිතන්නේ. H3PO4 ගේ සාන්ද්‍රණ ශ්‍රේණිය බෙදීම ඩෙල්ටා T වැඩි කිරීම භාගය. හරි. එතකොට මේ තියෙන මධ්‍යහ්න ශීඝ්‍රතාව. අපි ඊළඟට එමු බලන්න ඊළඟ කෙනා. ඊළඟට එමු බලන්න ඊළඟ කෙනා අපි ඊළඟ කෙනා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ෂය වීම. දැන් මෙන්න මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්න පුළුවන් ෂය වෙන්න පුළුවන් වැය වෙන්න පුළුවන්. රයිට්? ෂය වෙන්න පුළුවන් වැය වෙන්න පුළුවන්. ඒ වගේම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවක් තියෙන්න පුළුවන්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියකයක් මේක ෂය වෙන්න පුළුවන්. නැත්නම් මේක වැය වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මේකේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවක් අපිට ගණනය කිරීමේ හැකියාවක් තියෙනවා. අපි ලියනවා CaOH twice C මේක ප්‍රතික්‍රියාව එක්ක ෂය එක්ක වැය වෙනවා. ෂය එහෙම නැත්නම් වැය වීමේ ශීඝ්‍රතාව සමානයි අපිට ලියන්න පුළුවන් මෙන්න මෙයාගේ මේක ප්‍රතික්‍රියකයක් නිසා මුලට දානවා අපි කීයද? ඍණ වරහන් ඇතුලේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණ වෙනස
බෙදීම ඩෙල්ටා t මේකට මට කියන්න පුළුවන් තව විශේෂ නමක් තියෙනවා ෂය එහෙම නැත්නම් වැයවීමේ ශීඝ්‍රතාව කියලාත් කියනවා මේකට එහෙම නැත්නම් මේකට අපිට කියන්න පුළුවන් තව වචනයක් තමයි මේකටම සමාන වචනයක් තමයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව මෙහෙම තියෙනවා මේකෙන් අපි දානවා වැඩි කරනවා කීයද අපි ගත්තොත් එහෙම මෙන්න මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව තියෙනවානේ මේක අපි කීයකට වැඩි කරන්න යනවද නෑ වැඩි කරන්න යන්නේ නෑ දැන් මට මෙන්න මේ අගය මධ්‍යහ්න ශීඝ්‍රතාව කරන්න නම් මෙන්න මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවේ මේ ආව උත්තරය මට මධ්‍යහ්න ශීඝ්‍රතාව කරන්න නම් මේ ආවගේ මට මෙන්න මේ ආව උත්තරේ මධ්‍යහ්න ශීඝ්‍රතාව කරන්න මධ්‍යහ්න ශීඝ්‍රතාව කරන්න ඍණ CaOH twice බෙදීම ඩෙල්ටා t වැඩි කරනවා එකයට කියද කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මධ්‍යහ්න ශීඝ්‍රතාවෙදී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මුලින් තියෙන ඉලක්කම කීයද 3 3ෙන් ගුණ කරනවා මේක ගුණ කරලා එකයට 3ෙන් මේක කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ මධ්‍යහ්න ශීඝ්‍රතාව මධ්‍යහ්නය කියන වචනය දාපු ගමන්ම මෙයාව අපි ගුණ කරනවා එකයට අගයකින් පැහැදිලි දරුවනේ හරි එහෙනම් අපි ඉස්සරහට යන්න බලන්න දැන් මම ගත්තොත් එහෙම දැන් මෙයාගේ මධ්‍යහ්න ශීඝ්‍රතාව මෙහෙම තියෙනවා අපි යමු ඊළඟට කැල්සියම් ෆොස්ෆේට් සෑදීමේ ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශනයක් ලියන්න කැල්සියම් ෆොස්ෆේට් සෑදීමේ ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශනය දැන් අපි දන්නවා මෙන්න මේ කැල්සියම් ෆොස්ෆේට් මේ කැල්සියම් ෆොස්ෆේට් ගත්තොත් එහෙම මෙන්න මෙහා මේක අලුතෙන් හැදෙන කෙනෙක් එහෙනම් ප්‍රතිඵලයක් ගත්තොත් ඍණ ලකුණ අවශ්‍යද නැහැ ප්‍රතිඵලයකට මට ඍණ ලකුණ දෙමීම අවශ්‍යතාවයක් තියනවද නැහැ අවශ්‍යතාවයක් නැහැ එහෙනම් මම ලියනවා කැල්සියම් ෆොස්ෆේට් කියන්නේ twice කියන්නේ ප්‍රතිඵලයක් මේක ප්‍රතිඵලයක් නම් මෙයාට තියෙන මොකද්ද පුතේ ප්‍රතිඵලයක් නම් මෙයාට තියෙන මොකද්ද සෑදීමේ එහෙම නැත්තම් නිපදවීමේ ශීඝ්‍රතාව එහෙනම් මේකේ තියෙනවා සෑදීමේ එහෙම නැත්තම් නිපදවීමේ ශීඝ්‍රතාව එහෙනම් අපි සෑදීමේ එහෙම නැත්තම් නිපදවීමේ ශීඝ්‍රතාව ගත්තොත් අපිට ලියන්න පුළුවන් මේක ධනාගයක් කියන්නේ ධන ඩෙල්ටා CA3 PO4 twice බෙදීම ඩෙල්ටා t වැඩි කිරීම එච්චරයි
වැඩි කිරීමක් එන්නේ නැහැ. මේන්නේ සෑදීමේ එහෙම නැත්නම් නිපදවීමේ ශීඝ්‍රතාව. කාගේද? මෙන්න මෙයාගේ. මේකට අපිට උඩ ලියන්න පුළුවන් මේ සමීකරණයම තමයි CA3PO4 twice CA3PO4 twice ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කියන්නේ. ශීඝ්‍රතාව කියන්නේ මෙන්න මේ අගේම තමයි. එතකොට මට මෙන්න මෙයාගේ මධ්‍යස්ථ ශීඝ්‍රතාව ඩෙල්ටා CA3PO4 twice මධ්‍යස්ථ ශීඝ්‍රතාව සමානයි ධන ඩෙල්ටා CA3 twice වැඩි කිරීම කැල්සියම් ෆොස්ෆේට්ගේ මධ්‍යස්ථ ශීඝ්‍රතාව වෙද්දී කැල්සියම් ෆොස්ෆේට් මුලින් තියෙන ඉලක්කම මෙයාගේ තුලිත සමීකරණයේ මුලින් තියෙන ඉලක්කම කීයද පුතේ තියෙන්නේ? මෙතන බලන්න මේ. මෙයාගේ තුලිත සමීකරණයේ මුලින් තියෙන ඉලක්කම 1. එහෙනම් අපි යනවා වැඩි කිරීම 1 යට 1. හරි. හරිද? පැහැදිලිද? right. මේක. දැන් මේක තමයි මධ්‍යස්ථ ශීඝ්‍රතාව. හරි. right. එතකොට අපිට මෙන්න මේ තුන් දෙනාගේ සම්බන්ධයක් ගොඩනැගීමේ හැකියාව වෙනවා. මේ තුන් දෙනාගේ සම්බන්ධයක් අපි ගොඩනගලා බලමු. හරි. දැන් අපිට මේ තුන් දෙනාගේ මධ්‍යස්ථ ශීඝ්‍රතාවල් සමානයිනේ පුතේ. මේ තුන් දැන් මේවා හොඳ සිංහල භාෂාව පිළිබඳව මනා පරිචයක් තියෙන්න ඕන අපට. හරිද? දැන් මේක බැරි නම් SFT ප්‍රශ්නයක් නෙමෙයි එන්නේ දරුවෝ. ගොඩක් එන්නේ සිංහල භාෂාව පිළිබඳව භාෂාව තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් එන්නේ. හරි. දෙක වසර තුන වසර දරුවෙකුට කිව්වත් මේක තේරෙනවා මේ සිංහල භාෂාව හරියට තේරුම් ගන්න පුළුවන් නා. දැන් ඔබ අපි ඊළඟට ගණන් හදන්න යනවා. දැන් මට මෙන්න මේ සංරචක අතර සම්බන්ධතාව ගොඩනගන්න ගියොත් මෙහෙම සම්බන්ධයක් ගොඩනගන්න පුළුවන් පුතේ. කොහොමද ලියන්න පුළුවන් මට මෙන්න මෙයාගේ මධ්‍යස්ථ ශීඝ්‍රතාව සමානයි මෙයාගේ මධ්‍යස්ථ ශීඝ්‍රතාව මෙයාගේ මධ්‍යස්ථ ශීඝ්‍රතාව සමානයි මෙයාගේ මධ්‍යස්ථ ශීඝ්‍රතාව. ජලයේ සාන්ද්‍රණය ගැන කතා කරන්නේ නැහැ නේ පුතේ. එහෙනම් මෙන්න මේ සංරචකවල මධ්‍යස්ථ ශීඝ්‍රතාව සමානයි. අපි ලියමු බලන්න. ඍණ ඩෙල්ටා H3PO4 AQ ගේ සාන්ද්‍රණ වෙනස බෙදීම ඩෙල්ටා T මෙයාගේ මධ්‍යස්ථ ශීඝ්‍රතාව වෙන වර්ණයකින් වර්ණ ගන්නවම වැඩි කිරීම 1/2 සමානයි මෙයාගේ මධ්‍යස්ථ ශීඝ්‍රතාව මේකයි දෙක සමානයි ඍණ ඩෙල්ටා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණ වෙනස බෙදීම ඩෙල්ටා T වැඩි කිරීම 1/3 සමානයි
මේ 1ට 3 මධ්‍යස්ථ ශීඝ්‍රතාවයේදී 1ට හරිය වැටෙනවා. දැන් ඊතල එහා පැත්තේ ගෙන ප්‍රතිඵලයක් පුතේ. ප්‍රතිඵලයක් ඩෙල්ටා COH twice බෙදීම ඩෙල්ටා T වැඩි කිරීම මේකට මුලින් තියෙන ගාන එක බලන්න මේක තියෙන වැඩි කිරීම භාගය මේක වැඩි කිරීම මේක එක මෙයාගෙන් සමාන. ඒ කියන්නේ මට ලියන්න පුළුවන් මේ දම් පාඩෙන් තියෙන කෑල්ල මෙන්න මේ කෑල්ල H3PO4 වල ශීඝ්‍රතාව වැඩි කිරීම භාගය. H3PO4 ෂය වීමේ මේක ෂය වීමේ ශීඝ්‍රතාව වැඩි කරනවා මේක භාගයෙන් සමානයි මේ තියෙන්නේ මෙන්න මේ රවුන්ඩ් කරපු කෑල්ල CaOH twice ෂය වීමේ ශීඝ්‍රතාව වැඩි කිරීම තුනෙන් එක මෙන්න මේ කෑල්ල CaOH twice බෙදීම ඩෙල්ටා T වැඩි කිරීම එකෙන් එක අපිට මේක ලියන්න පුළුවන් සරල විදියක් නේ මෙහෙම කරමු. CaOH twice නිපදවීමේ වැඩි කිරීම එකෙන් මේ ආකාරයට මේ තුන් දෙනා අතර අපිට සම්බන්ධයක් ගොඩනැගීමේත් හැකියාව ලැබෙනවා. අපි ඊළඟට පොඩ්ඩක් බලමු කර්මාන්තයක් ආශ්‍රිත ශීඝ්‍රතා ප්‍රකාශන ගොඩනගන්නේ කොහොමද කියලා මේ ළඟ කොටසේ.